අපිට හම්බ වෙනවා 21 වෙනි ප්‍රශ්නය වගුවක් සහිතව දක්වලා තියෙනවා A සිට F දක්වා අවස්ථා PQR අවස්ථාත් සමග නිවැරදිව ගොනු කරලා තියෙන පිළිතුර තමයි අපෙන් තෝරන්න කියලා අපිට කියන්නේ. එතනදී A සිට F දක්වා දින අවස්ථා ටික A සිට F දක්වා දක්වලා තියෙන අවස්ථා ටික එක්කෝ ඝර්ෂණය වැඩි කරන අවස්ථාවක්ද ඝර්ෂණය අඩු කරන අවස්ථාවක්ද එහෙම නැත්නම් පෘෂ්ඨවල ස්වභාවය වගේද කියන එක තමයි අපි අර PQR කියන අවස්ථා තුනත් එක්ක බලන්න වෙන්නේ. එතනදී P කියලා කියන්නේ ඝර්ෂණ බලය යොදා ගන්න අවස්ථා. Q කියන්නේ ඝර්ෂණ බලය වැඩි කර ගැනීමේ අවස්ථා. R කියන්නේ ඝර්ෂණ බලය අඩු කරන අවස්ථා. දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී මේ වගේ ප්‍රශ්නයකදී අපි උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම මේ තනි ප්‍රකාශ ටිකක් අඩුවෙන් තියෙන එකක් බලන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. දැන් මෙතනදී ගත්තාම R කියන තීරුවේ R කියන්නේ ඝර්ෂණ බලය අඩු වෙන අවස්ථාවක්නේ. එතකොට R කියන තීරුවේ D කියලා කියන්නේ අපිට බලා ගන්න පුළුවන් ටයර් වල කට්ටා කැපීම. තනි එකක් අපි වෙන් කරලා ගත්තොත් ටයර් වල කට්ටා කැපීම. එතකොට ටයර් වල කට්ටා කැපීමක් කියලා කිව්වහම එතනදී ඝර්ෂණය වැඩි වෙනවනේ. දැන් R කියලා කියන්නේ ඝර්ෂණ බලය අඩු වෙන අවස්ථාවක්. එහෙනම් අපිට ඔන්න පළවෙනි උත්තරයේ එතනින් ඉවත් කරන්න පුළුවන්. ඊළඟට ඒකේ ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම A සහ B. A කියලා කියන්නේ ස්පර්ශ පෘෂ්ඨවල සුමට කිරීම. B කියලා කියන්නේ ග්‍රීස් ලීසි තෙල් යෙදීම. අන්න එතකොට අපිට පැහැදිලි වෙනවා එතනදී මේ ඝර්ෂණය අඩු කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට එහෙනම් R තීරුවේ තියෙන ඝර්ෂණය අඩු කරන අවස්ථාවක් එහෙනම් A සහ B එතෙන්ට ගැලපෙනවා. අපි බලමු ඒකට අදාළව අනිත් ඒවත් ගැලපෙනවද කියලා. Q කියලා කියන්නේ ඝර්ෂණ බලය වැඩි කරන උපක්‍රමනේ. එහෙනම් ඒකට අදාළව තියෙන D මොනවද? ටයර් වල කට්ටා කැපීම. ඔන්න එහෙනම් පැහැදිලි වෙනවා ටයර් වල කට්ටා කැපීමිනුත් ඝර්ෂණ බලය වැඩි කරනවා කියලා. ඒ අනුව අපිට පිළිතුර 2 කියලා සලකන්න පුළුවන් ඒකෙදි නිවැරදි පිළිතුර විදියට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 22 ප්‍රශ්නය. P සහ R ශාක වර්ග දෙකක් තියෙනවා. ඒ ශාක වර්ග දෙකේ පලාවරණයේ පහත ලක්ෂණ තියෙනවා. මොනවාද? P කියන්නේ වාතයේ පිරුණු අවකාශ සහිත වීම, R කියන්නේ ඇලීමට උපකාරී වෙන කොකු සහ රෝම දැරීම. අපෙන් අහන්නේ P සහ R කියන ඵල ව්‍යාප්ත වෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. අපි දන්නවා P කියලා කියන්නේ වාතයේ පිරුණු අවකාශ සහිතයි කියලා කියන්නේ. එතකොට එයා සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙලා ඝනත්වය අඩු වෙලා එයාට පුළුවන් ජලය මත පාවෙන්න. ඒ නිසා P කියන එක එහෙම නැත්නම් P කියන ලක්ෂණයේ සහිත ඵලය ජලය මගින් ව්‍යාප්ත වෙන්න පුළුවන් ඵලයක්. R කියලා කියන්නේ ඇලීමට උපකාරී වෙන කොකු සහ රෝම තියෙනවයි කියලා කියන්නේ සත්වයෙකුගේ ඇඟේ ඇලිලා ව්‍යාප්ත වෙන්න එයාට හැකියාව තියෙනවා කියන එකයි. ඒ නිසා R ව්‍යාප්ත වෙන්නේ සත්තු මගින්. ඒ අනුව ගත්තාම P ජලයනොත් R සත්තු මගිනුත් ව්‍යාප්ත වෙනවයි කියන හතරවෙනි උත්තරේ තමයි අපිට සලකන්න බලන්න පුළුවන්. හැබැයි මෙතනදී ඊට අමතරව අපි පොඩ්ඩක් විමසා බලමු මෙතනදී දක්වලා නැතත් ජලය මගින් ව්‍යාප්ත වන බීජවල තවත් ලක්ෂණ තියෙනවා. එකක් තමයි පාවීමට ආධාර වන පලාවරණ දැරීම, ඊළඟට සවිවර තන්තුමය පලාවරණ දැරීම, වාතය පිරි බීජ කවච දැරීම වගේ ලක්ෂණත් දායක වෙනවා. සත්තු මගින් ව්‍යාප්ත වන බීජවලත් ආහාරයට ගන්න පුළුවන් මාංශල කොටස් තිබීම, ආකර්ෂණීය වර්ණ දැරීම, සතුන් නොමග යවන හැඩ දැරීම වගේ ලක්ෂණත් භාවිතා කරනවා. එතකොට ওই විදිහට තමයි බීජ ව්‍යාප්තිය වෙන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේදී තියෙන්නේ හර්ට් පේශි සෛල හා කංකාල පේශි සෛල අතර සමානකමක් මොකක්ද කියලායි අපෙන් අහන්නේ. එතනදී
හර්ට් පේශි සහ කංකාල පේශි සෛලවල සමානකම මෙතන දක්වලා තියෙන විදිහට හරස් විලේක දැරීම පමණයි. ඉතිරි ලක්ෂණ ඒ දෙන්නගේ තියෙන වෙනස්කම් උදාහරණ විදිහට හර්ට් පේශිවල ඒකනයස්ටිකයි කංකාල පේශි බහුනයස්ටිකයි. එතකොට එහෙම ගත්තාම නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 විලේක දැරීම කියන එක. ඊළඟ ප්‍රශ්නය අවර්ණ ජලීය ද්‍රාවණයක් තුළට එක්තරා වායුවක් වැඩිපුර බුබුලනය කළ විට ද්‍රාවණයේ කිරි පැහැගැන්වෙලා අවර්ණ වුණාලු. සෑදෙන ද්‍රව්‍ය හා වායුව වෙන්න පුළුවන් මොකද්ද කියලායි අපෙන් අහන්නේ. එතනදී මේ අවර්ණ ජලීය ද්‍රාවණයක් කියලා කියන්නේ මේ කියන්නේ හුණු දියර පිළිබඳ. අපි දන්නවා හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වායුවක් යවපුවාම කිරි පාට වෙනවා කියන එක අපි පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. ඒ වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් හුණු දියර තුලට ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තුලට වායුවක් යවුවට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව යවුවට පස්සේ ඒ අවර්ණ හුණු දියරය කිරි පාට වෙනවා. එතනදී සිද්ධ වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් සෑදීම. හැබැයි මෙතනදී කියන්නේ ඒ විතරක් නෙවෙයි. තව දුරටත් වායුව යවනවලු. මේ හුණු දියර තුලින් තව දුරටත් වායුව යවපුවාම මොකද්ද වෙන්නේ? ඔය සෑදුණු කැල්සියම් කාබනේට් තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් බයිකාබනේට් හැදෙනවා. හැබැයි කැල්සියම් බයිකාබනේට් කියන්නේ අවර්ණ සංයෝගයක්. ඒ නිසා මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 සෑදෙන්නේ කැල්සියම් බයිකාබනේට් වායුව වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය ගණනය කිරීමක් අපිට තියෙන්නේ නිව්ටන් 50ක බර වස්තුවක් මීටර 8ක් උසකට එසවෙනකොට ඒ සඳහා තත්පර 10ක කාලයක් ගත වුණා නම් ශමතාව මොකක්ද කියලායි අපෙන් අහන්නේ. එතකොට මෙතනදී මෙහෙම මම පැහැදිලි කරන්නම් ශමතාව කියලා කියන්නේ ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ සමීකරණයක් විදිහට ගත්තොත් එහෙම ශමතාව කියලා කියන්නේ කරන ලද කාර්ය ප්‍රමාණය ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ලැබෙන අගය තමයි ශමතාව කියලා කියන්නේ. හැබැයි අපිට දැන් මෙතන කාර්ය දීලා නැහැනේ. ඒ නිසා කාර්ය අපි හොයාගන්න වෙනවා. කාර්ය සඳහා අපි වෙනමම සමීකරණයක් ඉගෙනගෙන තියෙනවා. කාර්ය කියලා කියන්නේ යෙදූ බලය ගමන් කළ දුරෙන් වැඩි කරපුවාම ලැබෙන අගයට. ඒ නිසා ඔන්න කාර්ය ප්‍රමාණය සමානයි යෙදූ බලය ගුණ කිරීම ගමන් කළ දුර කියලා ගන්න පුළුවන්. එතකොට අපිට ශමතාවට නැවතයි සමීකරණයක් හදාගන්න පුළුවන්. ශමතාව සමානයි කළ කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය කියන එක කාර්ය ප්‍රමාණයට අපිට ලියන්න පුළුවන් බලය වැඩි කිරීම බලය ගමන් කළ දුර කියලා. ඊට පස්සේ බෙදීම ගත වූ කාලය. අපි ආදේශ කරපුවාම බලය අපිට දීලා තියෙනවා නිව්ටන් 50යි කියලා. ඒ ඇත්තටම කෙලින්ම බලය දීලා නැහැ. මෙතෙන්ද කියන්නේ බර කියලා. බර කියලා කියන්නේ පොළොව දෙසට ඇද ගන්නා බලයනේ. ඒ නිසා නිව්ටන් 500 බලය විදිහට අපි සලකනවා මෙතනදී. වැඩි කිරීම ගමන් කළ දුර මීටර් 8යි. බෙදීම ගත වූ කාලය තත්පර 10යි. සුළු කරනකොට නිව්ටන් 50 වැඩි කිරීම මීටර් 8 කියලා කියන්නේ නිව්ටන් මීටර් 400යි. තත්පර 10න් බෙදපුවාම 10න් 400 බෙදුවාම 10යි. නිව්ටන් මීටර් 40 බෙදීම තත්පර 1යි. මේ ටික ඉතා වැදගත්. තත්පර 1කට තමයි මේ නිව්ටන් මීටර් 40 සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේක තනි පදයකට ගත්තාම තත්පරයට නිව්ටන් මීටර් කියලා අපිට කියන්න පුළුවන්. තත්පරයට තත්පර 1කට කියන එක තත්පරයට නිව්ටන් මීටර්. තත්පරයට නිව්ටන් මීටර් කියන එක මේ නිව්ටන් මීටර් කියලා කියන්නේ ජූල් වලට. ඒ නිසා ඊළඟ පේලියේදී මම නිව්ටන් මීටර් වෙනුවට ජූල් කියලා දක්වනවා. තත්පරයට කියන එක සංකේතයෙන් දක්වනවා S ඍණ 1 කියලා. ඒ නිසා තමයි ඊළඟට 40යි JS ඍණ 1 කියලා දක්වලා තියෙන්නේ.
ඊළඟට තව දෙයක් අපි දන්නවා තත්පරයට ජූල් කියන එක වෙනුවට අපි පාවිච්චි කරන්නේ වොට් කියලා. ඒ අනුව උත්තරය 40යි වොට්. ඒ විදිහට ගත්තාම අපිට ලැබෙනවා මෙයාගේ පිළිතුරු අංකය 2 කියලා. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඊළඟ ප්‍රශ්නය වෙන්නේ නයිට්‍රජන් අණුව පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද කියන එකයි අපෙන් අහන්නේ. සාවද්‍ය කියලා කියන්නේ වැරදි ප්‍රකාශය කියන එකනේ. එතකොට එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතිනවා කියන එක බැලුවාම නයිට්‍රජන් ගත්තාම නයිට්‍රජන් ආවර්තාවග්ගයේ 5 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යය. ඒ නිසා එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන 3ක් ලබාගෙන ස්ථායී වෙන්න. නමුත් මෙයා මොකද කරන්නේ? නයිට්‍රජන් තවත් නයිට්‍රජන් පරමාණුවක් සමගම එකතු වෙලා එහෙම නැත්නම් සහබන්ධනයක් හදාගෙන ඉලෙක්ට්‍රෝන 3 හවුලේ තියාගෙන එයා මොකද කරන්නේ? N2 අවස්ථාවට පත් වෙනවා. එතනදී එයාට ලැබෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. ඒ නිසා පළවෙනි පිළිතුර හරි. ඒකම අපි ඉස්සෙල්ලා කිව්ව විදිහටම සහසංයෝජ බන්ධන 3ක් හදනවා. බන්ධන 3ක් තමයි හදන්නේ N2 අවස්ථාවේදී. ඒ නිසා දෙවෙනි උත්තරෙත් හරි. මේකෙදී වැරදි උත්තරේනේ අපිට බලන්න වෙන්නේ. වැරදි උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 3. හරි. අපි එහෙමනම් ඊළඟට ප්‍රශ්න අංක 27 වෙත යමු. අගය සඳහන් නොවන ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය කුමක්ද කියලා තමයි කොපමණ කියලා අපි ප්‍රශ්නයෙන් අහන්නේ. රූප සටහන් 3ක් තියෙනවා. පළවෙනි එකේ වර්ණ වෙනුවට ABA කියන අක්ෂර යොදලා තියෙනවා. අගය ඕම් 120යි. දෙවෙනි රූපයේ BAA විදියට වර්ණාංක කරලා තියෙනවා. අගය ඕම් 210යි. තුන්වෙනි එකේ BBA විදියට වර්ණ වලට අංක දාලා තියෙනවා. ඒ අංක හොයාගන්න තමයි අපිට තියෙන්නේ අගය හොයන්න. හොඳයි අපි එහෙමනම් මේ ප්‍රශ්නවල අදාළව පිළිතුරු ගැන සොයලා බලමු. ප්‍රතිරෝධකයක වර්ණකේත භාවිතයෙන් අංකය සොයාගන්නේ පළමු වර්ණයට දාලා අගය මුලින්ම අංකය ලියන්න ඕනේ. දෙවෙනි වර්ණයට දාලා අංකය දෙවනුව ලියන්න ඕනේ. තුන්වෙනි වර්ණයට දාලා අංකය ලියන්නේ අපි 10 බලයක් විදියට. ඒ අනුව දැන් ABA කියලා තියෙන තැන අපි A1 කියලා හිතුවොතින් B වල අගය 2යි කියලා හිතුවොතින් නැවතත් A අකුරක් ආවා කියලා කියන්නේ එතනට එන්නත් ඕන 10 පළවෙනි බලය. එතකොට 12 වැඩි කිරීම 10 පළවෙනි බලයේ උත්තරය 120යි. BAA විදියට තියෙනකොට බලපු අංකය 2, දෙවෙනි අංකය 1, තුන්වෙනි අංකය 10 1 නිසා එතන උත්තරය 21 වැඩි කිරීම 10 210යි. අපිට අවශ්‍ය උත්තරය ලැබෙන්නේ BBA විදියට. ඒතර B වලට අංකය අගය 2 දුන්නම දෙවෙනි වර්ණයත් අංකය 2, තුන්වෙනි වර්ණය A නිසා 10 පළවෙනි බලය 22 වැඩි කිරීම 10. ඒ කියන්නේ පිළිතුර ඕම් 220ක් වෙන්න ඕනේ. එහෙම වුණාම නිවැරදි පිළිතුර තියෙන්නේ අංක 3. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය වෙත යමු. ABC යන නිරෝගී පුද්ගලයෙකුගේ තරල සාම්පල 3ක්. ඒවා අඩංගු වන ද්‍රව්‍ය කීපයක් වගුවක දක්වලා තියෙනවා. අපි මේ වගුවේ තොරතුරු ඇසුරෙන් නිවැරදි තරල පිළිවෙල අඳුනා ගැනීම තමයි තියෙන්නේ. මෙහිදී අපිට තියෙනවා තරල විදියට දීලා ගුච්චිකා පෙරණය, රුධිර ප්ලාස්මය, මුත්‍රා. අපි බලමු දැන් ගුච්චිකා පෙරණය තුළ සංයුතිය. ග්ලූකෝස් තියෙනවා, ඇමයිනෝ අම්ල, විටමින, ඖෂධ, විවිධ අයන, හෝමෝන, යූරියා වගේ සංයුතියක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. රුධිර ප්ලාස්මය තුළ සංයුතිය විදිහට ජලය, ප්‍රෝටීන, පෝෂක, නයිට්‍රජනීය අපද්‍රව්‍ය, හෝමෝන, ප්‍රතිදේහ, ප්‍රදේහ ජනක වගේ දේවල් අඩංගු වෙනවා. මුත්‍රා තුළ සංයුතිය විදිහට ජලය, ලවණ, යූරියා, යූරික් අම්ලය, ක්‍රියැටිනින් වගේ දේවල් දකින්න පුළුවන්. ඒ අනුව ඒ කොටසට ගැලපෙන පිළිතුර වෙන්නේ රුධිර ප්ලාස්මය, B කොටසට ගැලපෙන පිළිතුර විදිහට ගුච්චිකා පෙරණය, C කොටසට ගැලපෙන පිළිතුර මුත්‍රා විදිහට අපිට හතරවෙනි පිළිතුරේ තමයි නිවැරදි තොරතුරු අඩංගු වෙන්නේ. නිවැරදි පිළිතුර එතකොට 4. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. විද්‍යාගාරයේ ඔක්සිජන් නිෂ්පාදනය උදා ගන්නා රසායනික ප්‍රතික්‍රියාවක් පහක් දැක්වේ. 2KNO3 රත් කරාම 2KNO2 දාන O2 විදිහට සමීකරණ දක්වලා තියෙනවා. මේ සමීකරණයට රසායනික සමීකරණ අනුව ඔක්සිජන් ග්‍රෑම් 96ක් ලබා ගැනීමට අවශ්‍ය වන පොටෑසියම් නයිට්‍රේට් ප්‍රමාණය තමයි අපෙන් විමසා බලන්නේ. මෙතෙන්දී අපි
ප්‍රතික්‍රියා පළවල අණුක ස්කන්ධ ගණනය කිරීමක් කරන්න වෙනවා. එතකොට අපිට පුළුවන් KNO3 කොච්චර ප්‍රමාණයකින් කොච්චර ඔක්සිජන් ගන්න පුළුවන්ද දැන් සමීකරණ දිහා බලමු අපිට ගන්න පුළුවන්. KNO3 මවුල දෙකකින් ඔක්සිජන් අණු මවුල එකයි ලැබෙන්නේ. අපි ගණනය කිරීමට ගියලා තොරතුරු හොයාගන්න පුළුවන් සමීකරණයට යටින්. දෙවාරයක් KNO3 කියන එකේ අගය අපිට ලැබෙනවා පොටෑසියම් 39යි නයිට්‍රජන් 14යි ඔක්සිජන් 16ව 3ක් විදියට අරගත්තම 101ක්. ඒ වගේ අණු දෙකක් නිසා 202ක් වෙනවා KNO3 අණුව. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට ඔක්සිජන් විතරක් අපි සලකා බැලුවොත් 16 වරක් 2 32ක් විදියට ලැබෙනවා. එහෙමනම් ඔක්සිජන් 32ක් ලබා ගන්න පොටෑසියම් නයිට්‍රේට් 202ක් අවශ්‍ය නම් අපෙන් අහන ප්‍රශ්නය 96ක් ලබා ගන්න කොච්චර අවශ්‍යද කියලා 32කට 202 නම් 96ට කොපමණද බැලුවම පිළිතුර 606ක් ලැබෙනවා. ඒ කියන්නේ ගණනය කිරීමට අනුව පිළිතුර 4. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නය වෙත යමු. ඇසිටික් අම්ලය CH3COOH කියන්නේ අම්ල ජලීය ද්‍රාවණයක අඩංගු සියලුම ප්‍රභේද අඩංගු වර්ණය කුමක්ද? මෙතෙන්දී අපිට අපේ දැනුමට අවශ්‍ය වෙන දේ තමයි මේ ආම්ලික ද්‍රාවණයේ අයන විඝටනය පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඇසිටික් අම්ලය තුල තියෙනවා CH3 අයන CH3COO ඍණ අයනය තියෙනවා, හයිඩ්‍රජන් ධන අයනය තියෙනවා, ජලීය ද්‍රාවණයක් නිසා ජලයේ තියෙන හයිඩ්‍රජන් අයන තියෙනවා, OH ඍණ අයන තියෙනවා. එතකොට ඒ තමයි ප්‍රධාන අයන වෙන් වෙන විදිය. ඊට අමතරව සියලුම ප්‍රභේද අඩංගු වර්ණය තෝරන්න කියපු නිසා අපිට මීට අමතරව මේ අයන හතරට අමතරව ඇසිටික් ආම්ලය සහ ජලය කියන අයන දෙකත් කොටස් දෙකත් අයිති වෙනතොට නිවැරදි සියලුම තොරතුරු අඩංගු පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. ජලය, ඇසිටික් ආම්ලය, H+ OH- CHCOO- සහ H+ කියන අයන සියල්ලම තියෙන පිළිතුර විදිහට. හරි. අපි එහෙමනම් 31 වෙනි ප්‍රශ්නය වෙත යමු. ජල භාජනයේ පතුල මත ජලය මගින් දෙන පීඩනය කොපමණද කියලා ප්‍රශ්නයක් අපෙන් අහන්නේ. පින්තූරයක් දීලා තියෙනවා. සම්පූර්ණ උස 0.25යි. ජල මට්ටමේ උස මීටර 0.2යි. එතකොට මෙතෙන්දී අපි මේ පිළිතුර සොයා ගන්න අපිට දැනුම අවශ්‍ය වෙනවා ද්‍රව පීඩනය හොයන සමීකරණය. ඒ කියන්නේ පීඩනය සමානයි H ρg කියන එක. ඒ කියන්නේ ගැඹුර වැඩි කිරීම, ද්‍රවයේ ඝනත්වය වැඩි කිරීම, ගුණ කිරීම, ගුරුත්වජ ත්වරණය කියන සමීකරණ අපි ආදේශ කරවතින් ගැඹුරු විදිහට මීටර 0.2 ඝනත්වය අපි සාමාන්‍යයෙන් දීලා නැති වුණත් ජලයේ ඝනත්වය 1000යි කියලා ආදේශ කරනවා. ගුරුත්ව ත්වරණය 10යි. ඒතකොට අපිට ඒ වගේ පිළිතුරක් තියෙන පිළිතුර මෙතන ලැබෙන්නේ අංක 1 නිවැරදි පිළිතුර. ඒකකේ පැස්කල් වලින් තමයි දාලා තියෙන්නේ. නැත්නම් අපිට ආදේශ කරද්දී අපි ගැඹුර මීටර වලිනුත් ඝනත්වය ඝන මීටරට කිලෝග්‍රෑම් වලිනුත් ගුරුත්ව ත්වරණය තත්පර වර්ගයට මීටර වලින් තමයි ආදේශ කරන්නේ. ඒ සියල්ලෙන් අපිට ලැබෙන අවසාන ඒකකය පැස්කල්. නිවැරදි පිළිතුර අංක 1. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. ABC පරිශීලන තුනක අඩංගු සමාන ද්‍රාවණ පිළිබඳ තොරතුරු පහක් දැක්කේ. වගුවක් ලැබිලා තියෙනවා. පරිශීලනය ABC විදිහට නම් කරලා තියෙනවා. ද්‍රාවණය C6H12 O6 ග්ලූකෝස්, B වල තියෙන්නේ NaCl සෝඩියම් ක්ලෝරයිඩ්, C වල NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටර මවුල A වල 0.5යි, B වල 1යි, C වල 2යි විදිහට තමයි තියෙන්නේ. මේ තොරතුරු ඇසුරින් අපෙන් අහනවා ඉහත ද්‍රාවණවල අඩංගු ද්‍රව්‍ය වල ස්කන්ධයන් ආරෝහණ පිළිවෙල දැක්වෙන පිළිතුර වන්නේ. එතකොට අපිට මෙතෙන්දී මවුල ප්‍රමාණය අනුව ස්කන්ධයට මාරු කරගන්න පුළුවන්. එතකොට අපිට ග්ලූකෝස් අණුවක අණුක ස්කන්ධය අපිට ඒක මවුලයක ස්කන්ධය C වලට 12, H වලට 1, O වලට 16 ආදේශ කරලා ගත්තොත් අපිට ලැබෙනවා 180ක අණුක ස්කන්ධයක්. එහෙමනම් අණුක ස්කන්ධය මවුල ගානින් ගුණ කරලා අපිට ලැබෙනවා 90ක්. එතකොට ස්කන්ධය 90ක් විතර ගන්න පුළුවන් ග්ලූකෝස් වල. සෝඩියම් ක්ලෝරයිඩ් වල මේ විදිහටම ගත්තම අණුක ස්කන්ධය 52.5යි. මේ සාන්ද්‍රණය දිලා තියෙන මවුල 1යි නිසා එකකින් වැඩි කරාම 52.5යි. NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ගන්න ඩෙසිමීටර මවුල 2යි කියන නිසා ඒකේ අණුක ස්කන්ධය 40යි. 40 දෙකකින් ගුණ කරාම 80ක විතර උත්තර ලැබෙනවා. ඒ අනුව පෙළ ගැස්සුවම නිවැරදි පිළිතුර වෙන්නේ BCA කියන පිළිතුර. එතකොට දෙවැනි පිළිතුර තමයි ඒකේ නිවැරදි පිළිතුර බවට තෝරන්නේ. ඊළඟ ප්‍රශ්නය වෙත යමු. චුම්බක ක්ෂේත්‍රයක තබන ලද ඍජු සන්නායකයක
I ධාරාවක් රැගෙන යයි. ශේෂ්ත්‍රයේ දිශාව හා ධාරාව ගමන් කරන දිශාවට ශේෂ්ත්‍රයේ දිශාව ධාරාව ගමන් දිශාවට ලම්බක වේ. පස් දහන් x y අවස්ථා දෙකේදී වෙන වෙනම සිදු කර ඇති වෙනස්කම් සලකන්න කියලා තියෙනවා. x වලින් කියනවා චුම්බක ශේෂ්ත්‍රය වෙනස් නොකර I ධාරාව අඩු කරයි කියලා. y ප්‍රකාශයෙන් තියෙනවා I ධාරාව වෙනස් නොකර චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය වැඩි කිරීම කියලා. ඒතර මේ අවස්ථා දෙකේම AB මත ක්‍රියා කරන බලය පිළිබඳ තමයි ප්‍රකාශයක් අපෙන් අහන්නේ වැරද්ද කියලා. මෙතෙන්දී x කියන අවස්ථාවේදී ශේෂ්ත්‍රය වෙනස් නොකර I ධාරාව අඩු කරාම බලය කියන එක ඉබේම අඩු වෙනවා. ඊළඟට I ධාරාව වෙනස් නොකර ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය වැඩි කරාම එතන බලය වැඩි වීමක් දකින්න පුළුවන්. ඒතර මේකේ පළවෙනි පිළිතුරේ තියෙනවා XY අවස්ථා දෙකේම චුම්බක බලය අඩු වේ. එතකොට එකක බලය අඩු වෙනවා අනිත් එකේ බලය වැඩි නිසා මේ ප්‍රකාශය අපිට ඉවත් කරන්න පුළුවන්. XY අවස්ථා දෙකේදීම චුම්බක බලය වැඩි වේ කිව්වම ඒකත් නිවැරදි පිළිතුර නෙමෙයි. X අවස්ථාවේ පමණක් චුම්බක බලය වැඩි වේ. ඒකත් වෙනස් වෙනවා අපිට උත්තරය නිවැරදි කියලා ගන්න බෑ. ඊළඟට Y අවස්ථාවේ පමණක් බලය වැඩි වේ. අපිට ඒක නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. මෙතෙන්දී අර ප්ලෙමින්ගේ දකුණත් නීතිය අනුවත් පාවිච්චි කරලා අපිට බලන්න පුළුවන්. බලය, චුම්බක ක්ෂේත්‍රය, ධාරාව කියන සාධක තුනම බලපාන නිසා ක්ෂේත්‍රය වෙනස් නොකර ධාරාව අඩු කිරීමෙන් බලය අඩු වෙනවා. ධාරාව වෙනස් නොකර ක්ෂේත්‍රය ප්‍රබල කිරීමෙන් බලය වැඩි වෙනවා කියන නිසා අපි හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට බාරගන්නේ. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙමු. 34 වෙනි ප්‍රශ්නය. ග්ලූකෝස් ග්‍රෑම් 18ක් ආසුත ජලයේ දිය කරලා ඝන සෙන්ටිමීටර් 250ක ද්‍රාවණයක් හදනවා නම් සාධනලාදී ලැබෙන ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද කියලා අපෙන් අහන්නේ. එතෙන්දිත් අපිට අර ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය සූත්‍ර ස්කන්ධය හොයාගන්න වෙනවා. අපි කලින් ගණනය කරපු විදිහටම ග්ලූකෝස් වල සූත්‍රය C6 H12 O6 නිසා ඒක ගණනය කරා අපිට ලැබෙනවා 180ක උත්තරයක්. එතකොට ග්ලූකෝස් අණු ස්කන්ධය 180ක් ලැබෙනවා ගණනය කරපු විදිහට. එහෙමනම් අපිට හොයාගන්න වෙනවා ග්‍රෑම් 18ක කොච්චර මවුල තියෙනවද හොයන්න. අපි n සමානයි සිම්පල් m යට කැපිටල් M කියන සූත්‍රය පාවිච්චි කරලා 18 බෙදනවා 180 න් විතර අපිට ලැබෙනවා මවුල 0.1ක්. ඊට පස්සේ අපි දන්නවා මේ මවුලගේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ඝන සෙන්ටිමීටර් 1000කට නැත්නම් ඩෙසිමීටර් 1කට නිසා 250ක් ඝන සෙන්ටිමීටර් තුල මවුල 0.1ක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර් 1000ක තුල කොපමණ තිබිය යුතුද කියන එක තමයි සාන්ද්‍රණයේ ප්‍රකාශනය වෙන්නේ. එවන 0.1 බෙදීම 250 ගුණ කිරීම 1000 කියලා කියන්නේ සුළු කරාම උත්තරය 0.4යි ඝන ඩෙසිමීටර් මවුල. එමනම් පිළිතුර 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය වෙත අවධානය යොමු කරමු. උත්තල කාචයක් ඉදිරියේ තබා ඇති වස්තුවකින් ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් පහත දැක්වේ. උඩුකුරුයි විශාලයි. එහෙනම් අපිට දැන් එක අහනවා මෙහි ප්‍රතිබිම්බය පිළිබඳ නිවැරදි තවත් ලක්ෂණයක් තෝරන්න කියලා. ප්‍රතිබිම්බ දුර අඩු වීම. දෙවෙනි කියන්නේ පාර්ශ්වික අපවර්තන ලක් නොවීම. නාභි දුර අතර තිබූ වස්තුවකින් ඇතිවන ප්‍රතිබිම්බයක් වීම. තාත්වික ප්‍රතිබිම්බයක් වීම. මේ සඳහා අපිට මෙන්න මේ වගේ කියන සටහනක් පාවිච්චි කරන්න පුළුවන්. නාභිය දුර f කියලා සලකුණු කරොත් නාභි දුර සහ කාචය අතර තියෙන වස්තුවක අපිට ලැබෙන්නේ බොහෝ වෙලාවට හැම විටම උඩුකුරු විශාල අතාත්වික ප්‍රතිබිම්බයක්. ඒ වගේම ප්‍රතිබිම්බයේ වස්තුව තියෙන නාභි දුර අඩු දුරකින් ප්‍රතිබිම්බ දුරට වඩා ටිකක් ඈතට යනවා. එහෙනම් අපිට ඒ අනුව මේ ලක්ෂණ වල ගැලපෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. හරි. 36 වෙනි ප්‍රශ්නය. ඒහාසී තරාදී පද්ධතියේ නිවත් කළ විට B තරාදියේ පාඨාංකයේ අගය පිළිබඳ වැරදි දහස් දක්වන පිළිතුර තෝරන්න. දැන් මෙතන පද්ධතියක් සමතුලිත කරලා තියෙනවා ආධාරයකට සවි කරලා එක පැත්තකට නිව්ටන් 6 බැගින් 2ක් තියෙනවා අනිත් පැත්තට නිව්ටන් 4 බැගින් 3ක් තියෙන එකෙන් ඒහාසී ඉවත් කරවතින් පද්ධතියේ තියෙන වෙනස පිළිබඳව තමයි අහන්නේ වැරදි ප්‍රකාශය. අගය නිව්ටන් 12ක් දක්වා වැඩි වේ. ඒතර මේ පැත්තට වස්තුවට නිව්ටන් 12ක බලයක් තියෙන සමතුලිත වෙන අනිත් පැත්තත් නිව්ටන් 12ක් දක්වා වැඩි වෙන්න ඕන. හතරේ දෙයක් ඉවත් කරාම ඉතුරු තරාදිය 12ට වැඩි වෙන්න ඕනි. අගේ 8කින් වැඩි වේ කියලා තියෙනවා. ඒතර 4 තියෙන එක 8ක් දක්වා වැඩි වෙන්න ඕන තව අතිරේකව. අගේ වෙනසක් නොවේ කියලා තියෙනවා පිළිතුරක්.
අගය 12ක් වේ. සම්පූර්ණ අගය 12ක් වෙනවා බීතරාදී ඒකත් නිවැරදි. අගය වෙනසක් නොවේ කියන තැන කියන පිළිතුර වැරදි නිසා අපි පිළිතුර වැරදි පිළිතුරට බාරගන්නේ පිළිතුරු අංක 3. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. 37 වෙනි ප්‍රශ්නය. A B C D තත්භාණ්ඩ 4කි. එහි තොරතුරු පහක් දැක්වේ. සංගීත භාණ්ඩය කියන තීරුවට තියෙන A B C D කියලා වර්ග 4ක්. තතෙහි දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 40 36 38 34 බැගින්. තතෙහි හරස්කඩ වර්ගඵලය දීලා තියෙන 0.01 0.2 0.4 ලෙස. එතන මේකේ තෝරන්න තියෙන අපිට වැඩිම තාර්තාවයකින් යුක්ත භාණ්ඩය. මෙතෙන්දී අපි අවධානය යොමු කරන්නේ සංගීත භාණ්ඩයක තත් භාණ්ඩයක සංඛ්‍යාතය ගැන කල්පනා කරනකොට අඩුම හරස්කඩ වර්ගඵලයේ තියෙන තතේ තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඒ අනුව තතේ දිග වැඩිවීමත් අපිට එතන බලපානවා. මේ දෙක තමයි උත්තරේ විදිහට අපිට ගන්න තියෙන්නේ. මෙතෙන්දී අඩුම හරස්කඩ වර්ගඵලයේ තියෙන A සහ B කියන තත්වල ඊළඟ දිග ගත්තම හරස්කඩ සිහින්කම්බල සංඛ්‍යාතය වැඩි වගේම දිග අඩු නම් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ අනුව අඩුම දිග හා අඩුම හරස්කඩ වර්ගඵලය සහිත B තත්ත්ව තමයි අපි තෝරගන්නේ නිවැරදි පිළිතුර විදිහට. එන පිළිතුර අංක දෙවැනි පිළිතුර. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය වෙත යමු. 38 වෙනි ප්‍රශ්නය. ව්‍යුහය හා කෘත්‍ය සම්බන්ධ නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. දුස්තර සෛල දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබා දීම, වාහිනී සෛල ආහාර පරිවහනය, පෙනේර නල සෛල ජලය පරිවහනය, සහචර සෛල පෙනේර නල සෛල වල ක්‍රියාකාරී සහාය වීම කියන පිළිතුරු හතර තියෙන්නේ. එතෙන්දී පළවෙනි පිළිතුරේ අපිට තියෙනවා මුදුස්තර සෛල කියන එක තියෙන්නේ ගොඩක් වෙලාවට සංචිත කාර්ය වගේ දේවල් වලට අර ඡන්දාරක බව දැඩි බවට උදව් වෙන්නේ නැහැ මේ සෛල. ඒ නිසා මේ පිළිතුර අපිට ඉවත් කරන්න පුළුවන්. වාහිනී සෛල වලින් කරන්නේ ජලය පරිවහනය. එතන කාර්ය වැරදි නිසා ඒක අපිට කෘත්‍ය වැරදි නිසා ඉවත් කරන්න පුළුවන්. පෙනේර නල සෛලය කරන්නේ ආහාර පරිවහන. එතනත් කෘත්‍ය වැරදි නිසා ඉවත් කරන්න පුළුවන්. සහචර සෛලය කියන එක පෙනේර නල සෛල වල ක්‍රියාකාරී සහාය වීම කියන පිළිතුර නිවැරදි. අපි ඒ අනුව හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරා ගන්නවා. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය වෙත යමු වෙමු. ප්‍රශ්නාංක 39 40 ප්‍රශ්න දෙකටම පිළිතුරු අපයන්න පින්න මේ තොරතුරු ගන්න කියලා තියෙනවා. ආහාර දාමයක් තියෙනවා ජලජ ශාක කුඩා මසුන් පිළිහිඬුවා කියන ආහාර දාමය. ඒකේ DDT මට්ටමක් තියෙනවා ඒකක 0.05ක් විදියට. 39 ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ පිළිහිඬුවාගේ ශාකය තුල තැන්පත් විය හැකි DDT මට්ටමේ ඒකක ගණන විය හැකි. මෙතෙන්දී අපිට පොඩි දෙයක් අවධානය යොමු කරන්න පුළුවන්. ආහාර දාමයක් ඔස්සේ ශක්තිය උත්සර්ජනය වෙන්නේ 10%ක් වශයෙන් අඩු වෙවි. මුල් මට්ටමේ තියෙන ශක්තියෙන් 10%යි ඊළඟ මට්ටමේ 10% විදියට ශක්තිය එන්න අඩු වෙලා තමයි ඉදිරියට ගමන් කරන. හැබැයි මේ අහිතකර ද්‍රව්‍ය මේ වගේ දේවල් එන්න අවසාන පුරුක් වෙනකොට ඒක ප්‍රමාණය වැඩි වීමක් දකින්න පුළුවන්. එහෙමනම් අපිට පිළිතුරු විදිහට මෙතන තෝරා ගන්න වෙන්නේ වැඩිම තිරවීම. ඔය අහිතකර ද්‍රව්‍ය සෛල තුල තිරවීම වැඩිම තියෙන්නේ ඉහළ මට්ටමේ ජීවීන් තුල. එහෙමනම් පිළිතුරු අතරින් වැඩිම එකක් ගණනක් තියෙන පිළිතුර වෙන්නේ වැඩිම අගයක් තියෙන හතරවැනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුරට සලකන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු වෙමු. අවසාන ප්‍රශ්නය 40 වෙනි ප්‍රශ්නය. අනාගතයේ පොකුණ තුල දැකිය හැකි තත්වයන් විය හැකි පිළිතුර තෝරන්න. මේ පොකුණ සම්බන්ධ තවත් ඉදිරි පුරෝගතනයක් අහන්නේ අපි. 1. ජලාශයේ සුපෝෂණ තත්ත්වයේ ඇති වී ශාක ඝනත්වය වැඩි විය හැක. 2. ජලජ ශාක ඝනත්වය වැඩි වීම නිසා කුඩා මසුන් සංඛ්‍යාවද වැඩි විය හැක. 3. ජීවි විශේෂ අතර පවතින අන්තර්ක්‍රියා අඩු විය හැක. 4. ජෛව විවිධත්වයට බලපෑමක් ඇති විය හැක. මෙතන ටිකක් තර්කානුකූලව හිතන්න ඕන පිළිතුරක් තියෙන්නේ. අහිතකර DDT වගේ සාධක නිසා ජලාශය තුළ පවතින ජීවි විශේෂ අතර අන්තර්ක්‍රියා තමයි අඩුවීමට ලක් වෙන්න පුළුවන්. සුපෝෂණ තත්ත්වයේ DDT වල ලොකු බලපෑමක් දකින්න ඊට බලපාන ගොඩකට ෆොස්ෆේට් වගේ කාණ්ඩ ජල ශාක වැඩිවීම කුඩා මසුන්ගේ වැඩිවීමට හේතුවක් වෙන්නේ නැහැ.
මසුන් අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන් අධිකව ඒ ගහණය වැඩි වුණාම ජෛව විවිධත්වයේ බලපෑමක් ඇති වුණත් ඒක ඉතා කෙටි කාලකින් වෙන එකක් නෙමෙයි ටිකක් දීර්ඝ කාලීන දෙයක් ඒ නිසා මේ පිළිතුරු හතරෙන් වඩාම සුදුසු පිළිතුරු අපි තෝරගන්න පුළුවන් වෙන්නේ තුන්වැනි පිළිතුර අන්තර්ක්‍රියාකාරීත්වය අඩුවීමකට ලක් විය හැක කියන පිළිතුර. එහෙනම් මම හිතන්නේ දැන් අපි ප්‍රශ්න 4ටම පිළිතුරු කතා කරා. නැවතත් මේ වගේම තවත් පෙරහුරු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සමගින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.